समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමී තත්‍රකෝ භගවා බික්ඛු ආමන්තේසි භික්ඛවෝති භදන්තේති තේ බික්ඛු භගවතෝ පච්චාසෝසුං ඒතදවෝච සෙය්‍යතාපි භික්ඛවේ ද්වේ අගාරා සද්වාරා තත්ත චක්ඛුමා පුරිසෝ මජ්ජේටිතෝ පස්සෙය්‍ය මනුස්සේගේ හං පවිසන්තේපි නික්කමන්තේපි අනුසංචරන්තේපි ඒවමේව කෝ අහං භික්ඛවේ දිබ්බ චක්කුණා විසුද්දේන අතික්කන්ත මානුසකේන සත්තේ පස්සාමි චවමානේ උපපජ්ජමානේ හීනේ පනීතේ ස්වන්නේ දුබ්බන්නේ සුගතේ දුක්ඛතේ යතා කම්මූපගේ සත්තේ පජානාමීති ශ්‍රද්ධාකාමී වාසනාවන්ත පින්වතුනි මේ අවස්ථාවෙහිදී සියලුම පින්වතුන් අද දිනයට නියමිත තවත් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරලා මේ ජීවිතයට බොහෝ වශයෙන් අර්ථයන් සිද්ධ කරගන්නට බලාපොරොත්තු වන්නා වූ අවස්ථාව. පින්වතුනි, ඔබ සියලු දෙනාම හිමිදිරි උදෑසන ඉඳලා මේ මොහොත වනකම්ම විවිධ වූ කුසලානිසංසයන් වර්ධනය කරගන්නට යෙදුණා. ඒ වාගේම ඒ තුල ධර්මය නිරන්තරයෙන්ම ශ්‍රවණය කරමින් මෙනෙහි කරන්නට යෙදුණා. ජීවිතයේ ඔබ මම අප සියලු දෙනාම
ඒ ලැබුවා වූ අවස්ථාව ඉතාමත්ම කලාතුරකින් ලබන්නා වූ අවස්ථාවක් මේ සසර දෙස බලන විට. එම නිසා එබඳු වූ දුර්ලභව ලැබෙන මේ ධර්මශ්‍රවණය මේ පින්වතුන්ට අද උදෑසන ඉඳලම දකින්නට, අසන්නට, විමසන්නට වාග්ය සැලසුණා. ඒ ජීවිතයේ භාග්‍යවන්තම අවස්ථාවක්. එම නිසා පින්වතුනි, ධර්මය ශ්‍රවණය කරන විට මේ ධර්මය පිළිබඳව ආලෝකය ලැබෙන විට අපට ජීවිතය පිළිබඳව වාගේම සාංසාරික පැවැත්ම පිළිබඳව මනවින් අවබෝධ කර ගැනීමට හැකියාව තිබෙනවා. ධර්මය අපට ආලෝකයක්. ඒ ආලෝකය ප්‍රඥාව සමග එකතුවින් අපට ලැබෙනවා සසර විමුක්තිය සාක්ෂාත් කරගන්නට. ධර්මයෙන් අපට ආලෝකය නොලැබුණොත් එවාගේම ධර්මය පවතිනා වූ අවස්ථාවකත් එහි ප්‍රයෝජන අපට ලබාගන්ට හැකියාව නොලැබුණොත් අපි අන්ධකාරයක පින්වතුනි තනි වෙනවා. අන්ධකාරයක ගමන් කරනවා. එම නිසා එබඳු අන්ධකාරයක ගමන් කරන්නටම අපට සිද්ධ වෙනවා ධර්මයෙහි ස්පර්ශය නොලැබුණොත්. ලෞතුරු බුදුපියාණන් වහන්සේ පින්වතුනි එක්තරා අවස්ථාවකදී අන්තරීක්ෂ නිරයන් පිළිබඳව දේශනා කරනවා. මේ අන්තරීක්ෂ නිරයන් පිළිබඳව සඳහන් කරන්නට යෙදුනේ අපට වගේ ඒ අන්තරීක්ෂයේ සිටින සත්වයන්ට සූර්යාලෝකය ලැබෙන්නේ නැහැ. අපට ආලෝකය ලැබෙනවා. අපේ පෘථිවියට ඒ ආලෝකය ලැබීම නිසා මේ ආකාරයෙන් පැවැත්මක් ඇති වෙලා තිබෙනවා. නමුත් පින්වතුනි, මේ විශ්වයේහි සක්වලවන් පිළිබඳව විමසන විට ලෞතර බුදුපියාණන් වහන්සේ සඳහන් කරන අන්තරීක්ෂය පිළිබඳව. ඒ අන්තරීක්ෂය ලෞතර බුදුහාමුදුරුවෝ සඳහන් කරන්නේ මෙබඳු සූර්යාලෝකය එබඳු තැන්වලට පත්වෙන්නේ නැහැ. ඊ타ත්ම ඝන වූ අන්ධකාරයකින් තමයි ඒ ප්‍රදේශය පවතින්නේ. සූර්යාලෝකය ලැබිලම නැහැ. ඒ සමහර විට කල්ප 100,000 ගණනක් වෙන්නට පුළුවන්. හැබැයි එබඳු අන්ධකාර තිබෙන්නා වූ ප්‍රදේශවලත් කර්මානුරූපව සත්වයන් උපදින විත්තිය ලෞතර බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ අන්තරීක්ෂ නිරය වශයෙන් තමයි උන්වහන්සේ දක්වලා තිබෙන්නේ. පින්වතුනි, එහි සත්වයන් උත්පත්තිය ලබන්නේ අන්ධකාරයෙහිමයි. ඒ වාගේම ඒ සත්වයෝ ජීවත් වෙන්නෙත් අන්ධකාරයෙහිමයි. ඒ වාගේම මිය යන්නෙත් අන්ධකාරයෙහිමයි. එබඳු ස්ථාන මේ විශ්වයේහි තිබෙන විත්තිය ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරන පින්වතුනි. මෙහෙම දේශනාව සිද්ධ කරන විට එක්තරා භික්ෂුවක් විමසනවා මීට වඩා අන්ධකාරයක් තවත් තිබෙනවද කියලා. එහිදී ලෞතර බුදුහාමුදුරුවෝ දේශනා කරනෝ එයටත් වඩා ලොකු අන්ධකාරයක් තිබෙනවා. ඒ අන්ධකාරය තමයි සත්වයෝ මේ ධර්මීය පිළිබඳව අවබෝධයකින් තොරව කටයුතු සිද්ධ කිරීම. ධර්මය පිළිබඳ අවබෝධයක් නැති වුණහම ඔවුන්ට
මේ ජීවිත ස්වභාවය පිළිබඳව සසර ස්වභාවයන් පිළිබඳව වටහා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වාගේම ඔවුන් මේ සසරෙහි දිගටම ඒ වැටහීම නොමැති නිසා ගමන් කරනවාය කියන කාරණය උන්වහන්සේ පැහැදිලි කරනවා. කුමක් නිසාද? සත්වයාට අවබෝධයක් නැහැ. ඒ තමයි අවිද්‍යාව වාගේම මිත්‍යා දෘෂ්ටිය පිළිබඳව. ඒ අවිද්‍යාවත් මිත්‍යා දෘෂ්ටියත් පිළිබඳව අවබෝධයක් නොමැති නිසා ධර්මය විමසන නිසා ඔවුන් මේ සසර නැමැති අන්ධකාරය තුල ගිලිල ගමන් කරනවාය කියන කාරණය ලෝතුරු බුදුහාමුදුරුව පැහැදිලි කරනවා. එම නිසා අන්තරික්ෂයේ පවතිනා වූ අන්ධකාරයට වැඩිය අන්ධකාරයක් ධර්මය පිළිබඳ අවබෝධයක් නොතිබෙන අයට තිබෙනවාය කියන කාරණය පින්වතුනි ලෞතුරු බුදුහාමුදුරුවෙහිදී පැහැදිලි කරනවා. ඒ වාගේම තමයි මේ අන්ධකාරය පිළිබඳව සඳහන් වන විට ලෞතුරු බුදුහාමුදුරුවෝ තවත් සඳහන් කරන අන්ධකාරයේ ස්වභාවය පිළිබඳව අවබෝධ කරගන්නට තවත් අවස්ථා 4ක්. ඒ අවස්ථා 4 හඳුන්වලා දීලා තිබෙන්නේ චතුරංග සමන්නාගත අන්ධකාරය වශයෙන්. පින්වතුනි, එය අපට මනවින් අවබෝධ කරගන්නට හැකියාව තිබෙනවා. චතුරංග සමන්නාගත අන්ධකාරය උදාවන්නට කාරණා 4ක් සම්පූර්ණ වෙන්නට ඕන. ඒ කාරණා 4 පින්වතුනි මාස පෝය දවසක් වෙන්නට ඕන. මාස පෝය දවසක් වෙන්නට ඕන. එදාට හඳ එළිය බබලන්නේ නැහැ. ඒ වාගේම තමයි මහා ඝන කැලෑවක් වෙන්නට ඕන. මහා ඝන කැලෑවක් වාගේම ඒ අවස්ථාව තුල ආකාශය තුල ඝන වූ වලාකුළු වලින් යුක්ත වන්නට ඕන. ඒ මොහොත රාත්‍රී 12 වෙන්නට ඕන. මෙන්න මේ අවස්ථාව එකතු වුණු තැන මහා අන්ධකාරයක් ඇතිවන විත්තිය ලෞතුරු බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට මේ චතුරංග සමන්නාගත අන්ධකාරය පිළිබඳව උන්වහන්සේ පැහැදිලි කළේ එහෙමයි. හැබැයි ඒ අන්ධකාරයත් පරාද වෙනවා ධර්මයේ පිළිබඳව දැක්මක් නැති තැනැත්තාගේ අන්ධකාරයට. එම නිසා මෙබඳු අන්ධකාරයන්ට වඩා අප ධර්මයේ පිළිබඳව අවබෝධයක් නැත්තම් ඒ අන්ධකාරය ප්‍රබලයි කියන කාරණය ලෞතුරු බුදු පියාණන් වහන්සේ පින්වතුනි දේශනා කරනවා, පැහැදිලි කරනවා. එම නිසා මේ මොහොතෙහි මා මුලින්ම සඳහන් කළෙත් ඒකයි. අද දිනේහිදී අප සියලු දෙනාම මේ ධර්මය පිළිබඳව විමසමින් ඒ පිළිබඳව නැවත නැවත මෙනෙහි කරමින් ගමන් කරන්නා වූ අවස්ථාවක්. එම නිසාමයි මා මුලින්ම සඳහන් කළෙත් ඔබ සියලු දෙනාම ඊ타ත්ම වාසනාවන්ත වූ පින්වතුන් වශයෙන් නිරන්තරයෙන්ම මේ ධර්මය පිළිබඳව මෙනෙහි කරන්නට සහ ඒ මාර්ගයේ ගමන් කරන්නට කටයුතු සලස්වාගෙන තිබෙන නිසා මේ මොහොතෙහිදී පින්වතුනි මා ඒ කාරණාව සිහිපත් කරන ගමන් මූලික වශයෙන් සඳහන් කරන්නට යෙදුනා සූත්‍ර දේශනාවක්. ඒ සූත්‍ර දේශනාව පිළිබඳවත් මේ පින්වතුන් නිරන්තරයෙන්ම කරුණු කාරණා විමසලා ඇති. නමුත් පින්වත්තුනි ලෞතුරු බුදුහාමුදුරන්ගේ දේශනාව අනුව ජීවිතයේ පුළුවන් හැම මොහොතකදීම මෙම සූත්‍ර දේශනාව පිළිබඳව විමසිය යුතුයි කියන කාරණය
උන්වහන්සේ පැහැදිලි කරනවා. මේ සූත්‍ර දේශනාව දකින්ට ලැබෙන්නේ මජ්ක්‍ධිම නිකාය කියන බණ පොතේ. ඔබ හොඳින් එක සූත්‍ර දේශනාව අසල්ල විමසලත් ඇති. ඒ සූත්‍ර දේශනාව තමයි දේවදූත සූත්‍රය. දේවදූත සූත්‍ර දේශනාව. ඒ පිළිබඳව කරුණුකාරණා නොයෙක් ආකාරයෙන් විමසල ඇති. ශ්‍රවණය කරලා ඇති. පින්වතුනි, මේ සූත්‍ර දේශනාව සෑම මොහොතකදීම අප විසින් මෙනෙහි කළ යුතුයි, විමර්ශනය කළ යුතුයි කියන කාරණය ලෞතුරු බුදුහාමුදුරුවෝ බොහෝ අවස්ථාවලදී භික්ෂු භික්ෂුණී උබතෝ සංඝයාට වාගේම පින්වතුනි උවසු උවසි කියන මේ සිව්වනක් පිරිසටම පැහැදිලි කරලා තියෙනවා. අපමාදේන සම්පාදේත, නොපවාවම එහි හැසිරෙන්නට කියන කාරණය. එම නිසා මෙහිදී අපට දකින්ට ලැබෙන්නේ පින්වතුනි, මේ ජීවිතය ගත කරන්නා වූ මේ ලෝකයේහි ජීවිත ගත කරන්නා වූ ඒ මනුස්සයන්ට සිදුවන්නා වූ විපර්යාසයන් පිළිබඳව, එවාගේම තමයි ඔවුන්ගේ උත්පත්තිය සිද්ධ වන්නා වූ ආකාරය පිළිබඳව එලොවතුරු බුදුහාමුදුරුවෝ තමන්ගේ දිව්‍ය චක්ෂුෂයෙන්, දිව්‍ය නුවණින්, දිබ්බ චක්ෂුෂයෙන් දැකලා මේ ලෝකයාට දේශනා කරන්නා වූ දේශනාවක්. එවාගේම තමයි මෙහිදී සඳහන් වෙනවා මෙම සූත්‍ර දේශනාව අවිහත දේශනාවක්. අවිහත කියලා දේශනාවෙහි සඳහන් වෙන්නේ සියලු බුදුවරයන් විසින් නොකඩවාම දේශනා කරපු සූත්‍ර දේශනාවක්. එම නිසා මේ ලෝකයට පහළ වුණු සියලු බුදුවරයන් මෙම සූත්‍ර දේශනාව දේශනා කරලා තිබෙනවා. පින්වතුනි, එහි මූලික වශයෙන් සඳහන් වෙන්නේ අපායන් පිළිබඳව. අපට අපාය කියන විටම, ඒ පිළිබඳව මතක් වන විටම, යමරජු පිළිබඳව සිහිපත් වන විටම මේ හිතෙන්නේම සංකල්පයක් වශයෙන්. සංකල්පයක් වශයෙන්. නමුත් පින්වතුනි, ලෞතුරු බුදුපියාණන් වහන්සේ මේ පැහැදිලි කරන්නේ තමන්ගේම නුවණින් දැකලා, එවාගේම දැනගෙන, ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගෙන දේශනා කරපු දේශනාවක් වශයෙන්. එම නිසා පින්වතුනි, මේ පිළිබඳව ඒකයි සඳහන් කළේ අප නිරන්තරයෙන්ම මෙනෙහි කළ යුතු, එවාගේම විමර්ශනය කළ යුතු සූත්‍ර දේශනාවක් වශයෙන්. මේ සූත්‍ර දේශනාව ලෞතුරු බුදුපියාණන් වහන්සේ දේශනා කරනු ලබන්නේ පින්වතුනි එදා සැවැත් නුවර ජේතවනාරාමයේහිදී අනේ පිඩු එසිටානන් විසින් සකස් කරලා දෙන්නට යෙදුන ජේතවන විහාරයේ ඉඳගෙන තමයි මෙම සූත්‍ර දේශනාව සිදු කරනු ලබලා තිබෙන්නේ. ඒ වගේම තමයි මෙම සූත්‍ර දේශනාව අධ්‍යයනය කරපු, එහෙමත් නැත්නම් විමර්ශනය කරපු, ඉගෙනගත් භික්ෂූන් වහන්සේලා අපමණ වශයෙන් ඒ කාලීනව මේ පිළිබඳව මනවින් අවබෝධ කරගෙන, අපායෙහි බිය දැකලා, සසර පිළිබඳව එතරම් ත්‍රාසයට පත්වෙලා වහවහ භාවනානුයෝගීව කටයුතු සිද්ධ කරලා සසරින් නික්මුණාය කියන කාරණා පිළිබඳව
කොතෙකුත් ධර්මයේහි සඳහන් වෙනවා. මේ සූත්‍ර දේශනාව එදා ඒ ආකාරයට දේශනා කළා. මෙහි විශේෂත්වය තමයි පින්වතුනි අපට මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ලංකාවේදීහිත් සාමාන්‍ය මිනිසුන් අරමුණු කරගෙන මෙම සූත්‍ර දේශනාව සිද්ධ කරන්නට යෙදුණා. සාමාන්‍ය මිනිසුන්ටත් අවබෝධ කළා අපායෙහි තිබෙන්නා වූ ස්වභාවයන් පිළිබඳව. ජෝතික කියන වනයේහිදී තමයි අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මේ සූත්‍ර දේශනාව ලංකාවෙහිදී මූලික වශයෙන් දේශනා කරන්නට යෙදුනේ. එහිදීත් 500ක් පමණ දෙනා මේ සසර බිය දැකලා මාර්ගඵල අවබෝධය කළා කියන කාරණය සඳහන් වෙනවා පින්වතුනි. එම නිසා මෙම සූත්‍ර දේශනාව නිරන්තරයෙන්ම මං ඉහතදී සඳහන් කළා වූ ආකාරයට විමසන්නට ඕන සහ ඒ අනුව අපගේ ජීවිත වහවහා සකස් කරගන්නට ඕන සූත්‍ර දේශනාවක් වශයෙන් සඳහන් කරන්නට පුළුවන්. පින්වතුනි මේ අපාය පිළිබඳව සඳහන් වන විට විනය පිටකයේහි සඳහන් වෙනවා එක්තරා අවස්ථාවකදී අපේ මුගලන් මහරහතන් වහන්සේ එක්තරා අවස්ථාවක සඳහන් කරනවා භික්ෂූන් වහන්සේලාට උණු ජලය මතුවන්නා වූ ස්ථානයක් දැකලා මෙතන ජලය උණු වුණාට ඔය ගංගාව පටන් ගන්නා වූ තැන ජලය ඊ타ත්ම සීතලයි කියලා. පින්වතුනි ඒ නදිය සඳහන් වන්නේ තපෝදා නදිය වශයෙන්. රජගහ නුවර ගල් පර්වත කිහිපයක් අතර තමයි ඒ නදිය ඇවිදින් මතුවෙන්නේ. තපෝදා ආරාමය බිම්බිසාර රජතුමා හදන්නෙත් ස්වාභාවිකව උණු ජලය එතන තිබෙන නිසා භික්ෂූන් වහන්සේලාට ගිලන් වූ භික්ෂූන් වහන්සේලාට ඒ තුල යම් අපෝපස්ථානයන් පහසුවෙන්ම සිද්ධ කිරීමට හැකියාව තිබෙන නිසා මේ අවස්ථාවෙහිදී තමයි මුගලන් හාමුදුරුවෝ ප්‍රකාශ කරන්නේ මෙතන ජලය රස්නේ වුණාට මෙහි ආරම්භයේහි ඊ타ත්ම සිසිල් ජලයයි පවතින්නේ කියලා. ඒ අවස්ථාවෙහිදී පෘථග්ජන භික්ෂූන් වහන්සේලා අපවාද සිද්ධ කරනවා. ඒක වෙන්නේ කොහොමද? මෙතන ජලය ඊ타ත්ම රස්නේ මේ ප්‍රකාශ කරන්නේ නිවැරදි මතයක් නොවේ කියන කාරණය පෘථග්ජන භික්ෂූන් සඳහන් කරනවා. මේ කාරණය බුදුහාමුදුරන් වහන්සේ සමීපයටම යනවා. බුදුහාමුදුරුවෝ මුගලන් වහන්සේ එතනට කැඳවලා එම භික්ෂූන්ට ප්‍රකාශ කරනවා. උන්වහන්සේ ප්‍රකාශ කළේ සත්‍යයක්. මේ ගංගාව පටන් ගන්නේ හිමාල පර්වතයේ තිබෙනා වූ එක්තරා සීතල පොකුණකින්. එහි තමයි මෙහි ආරම්භය සිද්ධ වෙන්නේ. නමුත් ටික දුරක් ගලාගෙන ඇවිදිලා පොළව ඇතුළට බැසලා නිරයන් දෙකක් ස්පර්ශ කරමින් මෙම ස්ථානයේ මෙම නදිය මතුවෙනවා. එම නිසා තමයි මෙතරම් රස්නයක් මේ ජලය තුල පවතින්නේ කියලා එහිදී ලෞතර බුදු පියාණන් වහන්සේ පින්වතුනි පැහැදිලි කරනවා. එවිට අපට මනවින් කරුණු කාරණා අවබෝධ කර ගැනීමට හැකියාව තිබෙනවා. උන්වහන්සේ අවස්ථා ගණනාවකදීම මේ විදිහට අපාය පිළිබඳව කරුණු කාරණා දේශනා කරපු අවස්ථාවන්. එම නිසා පින්වතුනි එහෙම ඒ නිරයන් පිළිබඳව සඳහන් කරන ගමන්
ඒ භික්ෂූන් වහන්සේලාට ඒ කාරණය පැහැදිලි කරන ගමන් සඳහන් කොට වදාළේ මේ නිරයන් ස්පර්ශ කරගෙන මේ ගංගාවන් ගලාගෙන ආපු නිසා එහිදී ඇතිවුණා වූ දැඩි ප්‍රශ්නය හේතු කොටගෙන මෙහිදී මේ වතුර පැසිලා මෙතනින් වතුර පිට වෙනවාය කියන කාරණය. පින්වතුනි, ඒ කාරණා එලෙස පැහැදිලි කරේ ලෞතුරු බුදුපියාණන් වහන්සේ මේ පොළව තුල ඒ ආකාරයට නිරයන්හි පැවැත්ම තිබෙනවාය කියන කාරණය පැහැදිලි කරන්නට. ඔබටත් මටත් මේ පොළව පිළිබඳව විමර්ශනාත්මකව බලන විට වර්තමානයේහි අපට පැහැදිලිවම පෙනෙන්නට තිබෙනවා විවිධ උස්තරයන් මේ පොළව ඇතුළෙහි. එවනිසා පින්වතුනි, ඒ තුල අපට දකින්ට පුළුවන් සමහර ස්තර ඉතාමත්ම උෂ්ණාධිකයි. එවාගේම තමයි ඒ තුල ලෝධිය බඳු ඒ ජලය, එහෙමත් නැත්නම් අපේ සඳහන් කරන්නා වූ ලෝධිය දකින්ට ලැබෙනවා. එය ජලය ආකාරයෙන් තමයි ගලාගෙන යන්නේ. නමුත් එය ඉතාමත්ම උෂ්ණ අධිකව පැතිර පවතිනා වූ ආකාරයක් අපට දර්ශනය වෙනවා. පින්වතුනි, මේ දේවදූත සූත්‍රය තුල සඳහන් වෙන්නේම අපායගාමී වන සත්වයන් පිළිබඳව ඔවුන් ඒ අපායන් වලට වැටිලා දුක් කරදර වලට මුහුණ දෙන්නා වූ ආකාරය පිළිබඳව තමයි පින්වතුනි මේ දේවදූත සූත්‍රය පුරාම පැහැදිලි වෙන්නේ. එහිදී මා සඳහන් කළා ලෞතුරු බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමයේදී භික්ෂූන් වහන්සේලාට මේ සූත්‍ර දේශනාව සිද්ධ කළාය කියන කාරණය. පින්වතුනි, එහිදී උන්වහන්සේ මේ සූත්‍ර දේශනාව භික්ෂූන් වහන්සේලාට දේශනා කරන ගමන් සඳහන් කරනවා සෙය්‍යතාපි භික්කවේ ද්වේ අගාරා සද්වාරා තත්ත චක්කුමා පුරිසෝ මජ්ජේ ඨිතෝ පස්සෙය්‍ය මනුස්සගේ හම් පවිසන්තේපි නික්කමන්තේපි ආදී වශයෙන් පින්වතුනි උන්වහන්සේ පැහැදිලි කරනවා, මහණෙනි, මට ඊ타ත්ම පැහැදිලිව මේ සත්වයෝ මරණින් පසුව උපදින්නා වූ ස්ථානයන් පිළිබඳව දර්ශනය වෙනවා. ඒ වාගේම පැහැදිලිවම ඔවුන් යන්නා වූ තැන් දකින්ට හැකියාව තිබෙනවාය කියලා. උන්වහන්සේ පැහැදිලි කරන්නේ එය දිබ්බ චක්ෂුෂය නිසා ඒ ආකාරයෙන් පැහැදිලිවම ඔවුන්ගේ ගමන් මාර්ගයන් පිළිබඳව අවබෝධ කරගන්නට පුළුවන්කම තිබෙනවාය කියලා. එය පැහැදිලි කරන්නේ උදාහරණයක් පෙන්වමින් උන්වහන්සේ පෙන්නනවා ගෙවල් දෙකක් දෙපැත්තේ දොර සහිතව තිබෙනවා එකට එක මුහුණලා. ඒ මැද එක පුජ්‍යලයක් සිටිනවා. ඔහුට මනාව ප්‍රදර්ශනය වෙනවා ඒ ගෘහ දෙකෙන්, ගෙවල් දෙකෙන් එහා මෙහා ගමන් කරන්නා වූ මිනිසුන් පිළිබඳව. මෙහා ගෙදරින් එහා ගෙදරටත්, එහා ගෙදරින් මෙහා ගෙදරටත් මිනිසුන් බසින්නා වූ ආකාරය, ඒ වගේම පිටවන්නා වූ ආකාරය, අනික් ගෙදරට ඇතුල් වන්නා වූ ආකාරය, ඒ ගෙදරින් පිටවන්නා වූ ආකාරය හොඳට දර්ශනය කර ගැනීමට හැකියාව තිබෙනවා. ඒ ආකාරයට ලෞතුරු බුදුහාමුදුරුවෝ ජීවිත වලින් අයින් වෙලා, එහෙමත් නැත්නම් මරණයට පත් වෙලා සත්වයන් යන්නා වූ තැන් පිළිබඳව මනවින් දකින්නවාය කියන කාරණය මෙහිදී පැහැදිලි කරනවා. උන්වහන්සේ ඒ කාරණා පැහැදිලි කරන්නේ සුචරිතේහි හැසිරුණු සත්වයන් ඒ සුචරිත ස්ථානයන් කරා උත්පත්තියට යනවා. ඒ කියන්නේ
කාය කර්ම හොඳ නම් වචී කර්ම හොඳ නම් මනෝ කර්ම හොඳ නම් කයෙන් වචනයෙන් මනසින් යහපත්ව හැසිරුණු අය ආර්යෝපාද නොකළ අය එවාගේම වැඩිහිටියන්ට දෙමව්පියන්ට සංග්‍රහ කළ සලකපු අය ඒ ඇත්තන් යහපත්ව හැසිරුණු නිසා සම්‍යදෘෂ්ටිකව කටයුතු සිද්ධ කරපු නිසා එබඳු ඇත්තන් දිව්‍ය ලෝකවල එවාගේම මනුෂ්‍ය ලෝකයේහි උත්පත්තිය ලබනවාය කියන කාරණය මෙහිදී පැහැදිලි කරනවා. උන්වහන්සේ ඒවාගේම සඳහන් කරනවා ඒ සුචරීත ධර්මයන්හි නිරත වෙච්ච ඇත්තන් දිව්‍ය ලෝකවල වාගේම මනුෂ්‍ය ලෝකවල උත්පත්තිය ලබනවා වාගේම ඒ වාගේම දුෂ්චරිතව ජීවත් වුණු ඇත්තන් කාය මනෝ වාක්‍යයන්නා වූ මේ තිදොරින් දුෂ්චරිතව හැසිරුණු අය අපායගාමී වෙනවාය. ඒ වාගේම പ്രേත ලෝකවල උත්පත්තිය ලබනවාය. ත්‍රිසංගත අපායේ උත්පත්තිය ලබනවාය කියන කාරණය පින්වතුනි ලෞතුරු බුදු පියාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවෙහිදී පැහැදිලි කරනවා. උන්වහන්සේ පැහැදිලි කරන්නේ තමන් විසින් සිද්ධ කරගත්තා වූ විවිධ වූ අකුසලයන් හේතු කොටගෙන සමහර ඇත්තෝ പ്രേතගාමී වෙනවා. പ്രേත ලෝකවල උත්පත්තිය ලබනවා. ඒ වාගේම තමයි ත්‍රිසංගත ලෝකවල උත්පත්තිය ලබනවා. ඒ වාගේම ත්‍රිසංගත ලෝකයෙන් එහා තිබෙන්නා වූ අවීචි ලෝකවලත් උත්පත්තිය ලබනවා. ලෞතර බුදු පියාණන් වහන්සේ මේ කරුණු කාරණා පැහැදිලි කරමින් එබඳු ආකාරයට අවීචියට යන එහෙමත් නැත්නම් අපායගාමී වන සත්වයන් යම රජු කරා පැමිණෙනවාය කියන කාරණයක් පැහැදිලි කරනවා. එහි සඳහන් වෙන්නේ පින්වතුනි යම රජු අපායෙහි ප්‍රධානිය වශයෙන් සඳහන් වෙනවා. හැබැයි දේශනාවෙහි සඳහන් වන්නා වූ ආකාරයට යම රජු ඊ타ත්ම ධාර්මික පුජ්‍යලෙක්. ඊ타ත්ම ධාර්මික පුජ්‍යලෙක්. ඔහු මේ සත්වයන් පිළිබඳව නිරන්තරයෙන්ම කම්පනයට පත්වන්නා වූ තැනැත්තෙක්. ඒ වගේම තමයි චාතුරු මහා රාජිකයේ චාතුරු මහා රාජිකයට අයිති දේවගණයට අයිති තැනැත්තෙක් තමයි මේ යම රජතුමා. ඒ වගේම ඒ තැනැත්තා එම නිසාම ඊ타ත්ම යහපත්ව ඒ කටයුත්ත සිද්ධ කරනවාය කියන කාරණය මෙහිදී සඳහන් වෙනවා. යම රජතුමා හැම මොහොතකදීම බලන්නේ එතෙන්ට යන සත්වයන් නිරයට වැටෙන්න දෙන්නේ නැතුව යම් වූ කුසලයක් කළා වූ පෙර කළා වූ කුසලයක් සිහිපත් කරලා ඒ පුජ්‍යලයා කොහොම හෝ එතරින් වෙනත් තැනකට එහෙමත් නැත්නම් සුගතියට පත් කරන්නට තමයි ඔහු මූලික වශයෙන් එහිදී අරමුණු කරන්නේ. නමුත් ඒ අවස්ථාවන් සිහිපත් කරන විට ඒ උත්පත්තිය ලැබලා තිබෙන්නා වූ සත්වයන්ට ඒ පින්කම් පිළිබඳව මතක් නොවුනොත් ඔවුන් නිරයට වැටෙනවා. පින්වතුනි යම රජතුමා එතන පාලනය කරන විට එහි බොහෝ සත්වයෝ උත්පත්තිය ලැබුවාට පසුව යම රජතුමා ප්‍රශ්න කිහිපයක් ඔවුන්ගෙන් විමසලා සිටිනවා. මොකද මේ නිරයට යන දොරටුව අසල තමයි එබඳු සත්වයන් පහළ වෙන්නේ. පංචානන්තරීය කර්මයන් කළ ඇත්තන් කෙලින්ම නිරයේ උත්පත්තිය ලබනවා. එබඳු කර්ම කරපු ඇත්තන් කෙලින්ම නිරයට යනවා. සමහර ඇත්තන් ඊට මෙහා ඒ දොරටු සමීපයේහි
දොරටු සමීපයෙහි උත්පත්තිය ලැබුවාට පසුව නිරය පාලකයන් විසින් යම රජ්ජුරුවන් වෙත අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා සඳහන් කරන්නේ මෙන්න මේ තැන මොහුන් පහළ වෙලා සිටිනවා. මේ ඇවිල්ලා තිබෙන්නේම විවිධ වූ අකටයුතුකම් සිද්ධ කළ නිසා එම නිසා යම රජතුමනි කුමනාකාරයක දඬුවම්ද ඔවුන්ට දෙන්නට ඕන කියන කාරණය පිළිබඳව විමසනවා. පින්වතුනි යම රජතුමා මං ඉහතදී සඳහන් කළේ ඒකයි. දේශනාවෙහි සඳහන් වෙන්නේ ඔහු ඊ타ත්ම ධාර්මික සහ කාරුණික පුජ්‍යලයක් වශයෙන්. එම නිසාම ඔහු ප්‍රශ්න කිහිපයක් එහිදී විමසනවා. ඒ අන්නා වූ පුජ්‍යලයන්ගෙන් යම රජතුමා ප්‍රශ්න කිහිපයක් විසඳනවා. එහිදී අහන්නේ ඔබ ඒ ලෝකයේහි ජීවත් වන විට දේවදූතයන් දුටුවාද? දේවදූතයන් දුටුවාද? යම රජ්ජුරුව ප්‍රකාශ කරනවා එහෙම. අම්බෝ පුරිස නත්වං අද්දස මනුස්සේසු දහරං කුමාරන් මන්දං. ඔ විදිහට පින්වතුනි විමසනවා ඒ පුජ්‍යලයන්ගෙන් එම්බා පුරුෂය එම්බා තැනැත්ත ඔබ දැක්කද ඒ ලෝකයේහි ජීවත් වන විට පළමුවෙනි දේවදූතයා? එහෙම ඇසුවහම ඒ පුජ්‍යලයන් ප්‍රකාශ කරන්නේ අනේ ස්වාමීනි එබඳු දේවදූතයෙක් මම දැක්කේ නැහැ. කුමනාකාරයක දේවදූතයෙක්ද? යම රජතුමා ප්‍රකාශ කරනවා ඔබ දැක්කේ නැද්ද කුඩා දරුවන් ඉපදිලා ඉන්නවා. ඒ කුඩා දරුවන්ගේ ශරීරයේ පුරාම අසූචි තවරගෙන ඒ වාගේම කිසි දෙයක් කර කියාගත නොහැකිව උදව් උපකාර ඉල්ලමින් ඉඳිනව ඔබ දැකලා නැද්ද? ඒ වාගේම තමයි ඔවුන් උත්පත්තිය ලැබුවායම කියන්නේ මේ සංසාරෙහි ගමන් කරනවායි කියන පණිවිඩය දෙන්නා වූ කාරණයක්. ඒ පිළිබඳව ඔබට දකින්ට ලැබුණේ නැද්ද? යම රජතුමා එලෙස විමසුවහම ඒ තැනැත්ත ප්‍රකාශ කරනවා යම රජතුමනි එබඳු පුජ්‍යලයන් දැක්කා. එබඳු ඇත්තන් දැක්කා. නමුත් මට අවබෝධයක් තිබුණේ නැහැ ඒ පිළිබඳව. එහෙනම් ඔබ පළවෙනි දේවදූතය දැකලත් ඔබ ධර්මයෙහි හැසිරුණේ නැහැ. කාය සුචරිතයන් සිද්ධ කළේ නැහැ. වාක් සුචරිතයන් සිද්ධ කළේ නැහැ. මනෝ සුචරිතයන් සිද්ධ කළේ නැහැ. ඒ වගේම තමයි මේ උත්පත්තිය පිළිබඳව ඔබ අවබෝධ කරගත්තේ නැහැ. ඉපදුනොත් මැරෙනවායි කියන කාරණය සහ ඒ වගේම මේ උත්පත්තිය සිද්ධ වෙමින් තමයි සසර පුරාවටම ගමන් කරන්නේ කියන කාරණය පිළිබඳව ඔබට අවබෝධයක් ලැබුණේ නැහැ. එම නිසාම තමයි නිරන්තරයෙන්ම ඔබ සිතින් කයින් වචනෙන් දුෂ්චරිත සිද්ධ කරමින් ඒ විදිහට කටයුතු සිද්ධ කළේ. එම නිසා තමයි ඔබට මේ ස්වභාවය උරුම වෙලා තිබෙන්නේ. මෙතන උත්පත්තිය ලබන්නට හේතු වුණේ. පින්වතුනි යම රජතුමා මේ විදිහට කරුණු කාරණා සිහිපත් කරන්නේ ඒ ඇත්තන්ට කළා වූ පින්කම් පිළිබඳව සිහි ගන්වන්නට. එම නිසා තමයි ඒ යම රජතුමා ප්‍රශ්න මෙහිදී විමසන්නේ. එහෙම විමසන විට ඔහුට මතක් වුණොත් පින්කමක් පිළිබඳව ඒ මොහොතෙහිම එතනින් මිදිලා ස්වර්ගයේහි උත්පත්තිය ලබනවාය කියන කාරණය පින්වතුනි පෙළ දහමෙහි ඒ වාගේ අටුවාවන්හි සඳහන් වෙනවා. එම නිසා ඒ විදිහට ප්‍රශ්න විසඳුවාට විමසුවාට පසුව ඔහු සඳහන් කරනවා මම පළවෙනි තැනැත්ත දැක්කේ නැහැ. ඒ පිළිබඳව අවබෝධයක් තිබුණේ නැහැ. නමුත් එබඳු කෙනෙක් ඒ ලෝකේ ජීවත් වුණා මම දැක්කා. එහෙනම් ඔබ දැක්කද දෙවන දේවදූතයා? යම රජ්ජුරුව අහන ඔහුගෙන්
යම රජතුමනි ඒ පිළිබඳවත් මට එතරම් අවබෝධයක් නැහැ. ඔබ දැක්කද එහි මහලු ස්වභාවයෙන් යුක්ත පුජ්‍යලයන්? ඔව් මම දැක්ක මහලු භාවයට පත්වෙච්ච ගොඩාක් ඇත්තන්. එහෙනම් ඔබ එම දෙවන දේවදූතය පිළිබඳවත් අවබෝධයක් තබාගෙන ඉඳලා නැහැ. ඔවුන් කාලයකදී ඉතාමත්ම තරුණව හිටියා. ඒ වගේම තමයි ඒ තරුණකමින් ඉඳලා තමයි මේ අවස්ථාව වන විට මේ 80 වැනි වියට 90 වැනි වියට 100 වැනි වියට ගමන් කරලා තිබෙන්නේ. ඔවුන්ගේ ආයුෂ ගෙවිලා ගිහිල්ලා තිබෙන්නේ. ශරීර පිළිබඳව දකින්න විට හිසකෙස් පැහිලා, ඒ වගේම දත් හැලිලා, හොඳු නැවිලා, සම් රැලි වැටිලා, ඒ වගේම අතකට තවත් උදව්වක් අරගෙන හැරමිටියකින් වාරු අරගෙන ගමන් කරන්නේ ඔහුගේ ජීවිතයෙහි තිබෙනා වූ දි รา යෑම සිහි ගන්වමින්, දි รา යෑම ප්‍රදර්ශනය කරමින්. එම නිසා ඒ කාරණියත් ඔබට අවබෝධ කර ගැනීමට හැකියාව තිබුණේ නැහැ නේද? ඒ දෙවන දේවදූතය පිළිබඳවත් ඔබට අවබෝධයක් ලැබුණේ නැහැ නේද? එම නිසා ඔබ නිරන්තරයෙන්ම කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත සිද්ධ කරලා මේ විදිහට උත්පත්තිය ලැබුවා. ඔබ සිද්ධ කළා වූ කර්මයන්හි අයිතිය ඔබටම තමයි. ඒ ඔබ විසින්ම ගෙවා දැමිය යුතුයි කියන කාරණය සඳහන් කරනවා. ඒ වගේම අහනවා දෙවෙනි කාරණයක් සිහිපත් කරලා, තුන්වන දේවදූතයා ඔබ දුටුවාද? තුන්වන දේවදූතයා පිළිබඳව අහන විටත් ඒ තැනැත්තා සඳහන් කරන්නේ, ස්වාමීනි මම එහෙම කෙනෙක් දැක්කෙත් නැහැ. ඔබ දැක්කේ නැද්ද? ආබාධිකන් දුක්ඛිතන් වාල්හගිලානං, ලෙඩ දුක් හැදිච්ච මිනිසුන් ජීවත් වෙන ඔබ දැක්කේ නැද්ද? ස්වාමීනි එබඳු ඇත්තන්නම් බොහෝ වශයෙන් හිටියා. එහෙම සඳහන් කරනවා. යම රජුරෝ ප්‍රකාශ කරනවා, ඔව් ඔබට දකින්ට ලැබෙනවා බොහෝ ලෙඩ දුක් වලට මුහුණ දීපු, ඒ නිසාම විවිධ අයගේ උදව් උපකාර ලබාගෙන ඔවුන්ගේ ජීවිත සරිකර ගන්නට උත්සාහ කරන්නා වූ බොහෝ පිරිසක් එහි ජීවත් වෙන ඔබ දකින්නට ඇති. ඔවුන් තරුණ කාලයේහි ඊ타මත්ම සෞඛ්‍ය සම්පන්නව සිටියත් එබඳු කාල පසු කරගෙන විවිධ වූ රෝගාබාධයන්ට පත්වෙලා මේ මොහොත වන විට විවිධ දුක්ඛයන් අනුභව කරනවා. ඒ තමයි තවත් දේවදූතෙක්. ඒ පිළිබඳව ඔබට අවබෝධයක් ලැබුණේ නැහැ නේද? එම නිසාම ඔබ මොකද්ද සිද්ධ කළේ? අර විදිහට දුෂ්චරිතයන් සිද්ධ කරලා මෙහි උත්පත්තිය ලැබුව නේද? එහෙම අහලා නැවතත් සිහිපත් කරනවා, ඔබ දැක්කාද හතරවෙනි දේවදූතයා තමන් ජීවත් වූ කාලය තුලදී? ස්වාමීනි ඒ පිළිබඳවත් මට අවබෝධයක් තිබුණේ නැහැ. මට අවබෝධයක් තිබුණේ නැහැ. යම රජුරෝ එහෙමත් නැත්නම් යම රජතුමා එහිදී පැහැදිලි කරනවා, ඔබ දැක්කේ නැද්ද විවිධ වූ දඬුවම් වලට මුහුණ දෙන්නා වූ පුජ්‍යලයන් තමන් ජීවත් වූ ලෝකයේ තුලදී විවිධාකාරයේ දඬුවම් වලට වාජනීය වෙච්ච, දෙතිස් මහා දඬුවම් වලට යුක්ත වෙච්ච, ඒ වගේම රජවරු දඬුවම් කරපු ඇත්තන් ඔබ දැක්කේ නැද්ද කියලා විමසනවා. එහිදී සඳහන් කරනවා, මම දැක්ක ස්වාමීනි, මම දැක්කා. ඔබ දැක්කේ නැද්ද ඒ දඬුවම් වලට යොමු වන විට ඔවුන් වින්දා වූ වේදනාව පිළිබඳව? සමහර ඇත්තෙක් සමාජ විරෝධීව කටයුතු සිද්ධ කරපු නිසා නාසය අහිමි වුණා. දඬුවම වශයෙන් නහය කපල දැම්මා. ඒ දස දඬුවම් වශයෙන් සඳහන් වෙනවා. කන් කපල දැම්මා.
කන් දෙකම කපල දැම්ම, ඇස් ගලවල දැම්ම, අත් කපල දැම්ම, කකුල් කපල දැම්ම. මේ විදිහට දඩුවන් කලා වූ දසවද දෙතිස් වද දුන්නා වූ ආකාරය පිළිබඳව ඔබ දැක්ක නේද? ඒවාගේම ඔවුන් වින්දා වූ වේදනාව පිළිබඳව ඔබ දැක්ක නේද? හැබැයි ඒ වේදනාව පිළිබඳව ඔබ මෙනෙහි කළේ නෑ නේද? ඒ වේදනාව පිළිබඳව ඔබ මෙනෙහි කළා නම් බෙබදු ආකාරයට දුෂ්චරිතවල හැසිරෙන්නේ නැහැ. එම නිසා තමයි ඔබ දුෂ්චරිතවල හැසිරිලා මේ ස්ථානයෙහි උත්පත්තිය ලබල තිබෙන්නේ. ඒ දේවදූතය පිළිබඳව ඔබට අවබෝධයක් තිබුණ නං ඒ අවබෝධය ඔබ ලබාගත්තා නං මේ ස්ථානයට ඔබ පැමිණෙන්නේ නැහැ. ඒ 4 වන දේවදූතයාගෙනුත් ඔබ ප්‍රයෝජනයක් අරගෙන නැහැ. එහෙම සඳහන් කරමින් විමසනවා ඔබට තවත් දේවදූතයෙක් මුණගැහුණා ඒ පිළිබඳ අවබෝධයක් තිබෙනවද? ඒ තමයි 5 වන දේවදූතයා. ඒ 5 වන දේවදූතයා පිළිබඳව ඇසුවහම ඒ ඇත්ත ප්‍රකාශ කරන්නේ මට එහෙම අරමුණක් නැහැ. ඒ පිළිබඳවත් ඊතරම් මතකයක් සිහිපත් කිරීමට හැකියාවක් නැහැ. යම රජතුමා හිදි ප්‍රකාශ කරනවා එම්බා පුජ්‍යලය ඔබ දැක්කේ නැද්ද කනත්තට ගිහින් දාපු මිනි? ඔබ දැක්කේ නැද්ද දවසක් මිය ගිහිපු දවසක් මිය ගිහිල්ලා පහුවෙච්ච, ඒ වගේම දවස් දෙකක් පහු වුණු, ඒ වගේම දවස් 3ක් පහු වුණු මිනි ඔබ දැක්කේ නැද්ද? ඒ වගේම නිල් වෙච්ච, ඒ වගේම ඉබ්දිමිච්ච සරව ගලන මිනි ඔබ කනත්තවල දැක්කේ නැද්ද? ඒ තමයි 5 වන දේව දූතයා. ඒ පිළිබඳව ඔබ විමසුව නම් ඔබ මේ ආකාරයට මේ ස්ථානයෙහි උත්පත්තිය ලබන්නේ නැහැ. ඔබ දැක්ක නේද එබඳු ඇත්තන් එම ලෝකයේහිදී දේවයන් වහන්සේ මම එබඳු ඇත්තන්නම් දැක්කා. හැබැයි ඒ පිළිබඳව මට අවබෝධයක් තිබුණේ නැහැ. සමාවෙන්න මම ඒ පිළිබඳව තරම් කල්පනා කළේ නැහැ. එහෙම සඳහන් කළාම යම රජතුමා සඳහන් කරනවා ඔබ ජීවත් වුණු ලෝකයේහිදී මේ දේවදූතයන් පිළිබඳව අවබෝධයෙන් නෙවෙයි කටයුතු සිද්ධ කරලා තිබෙන්නේ. පස්වන්නත් ඔබට කියා දුන්නේ පාඩමක්. ඉපදුනොත් ඒකාන්තයෙන්ම මිය පරලෝ යන්නට වෙනවාය කියලා. මැරෙනවාය කියලා. නමුත් ඔබ ඒ පිළිබඳව මෙනෙහි කළේ නැහැ. ඒ පිළිබඳව සිතුවේ නැහැ. කටයුතු කළේ නැහැ. එම නිසා තමයි මෙබඳු ආකාරයට දුෂ්චරිතයන් සිද්ධ කරලා මේ ස්ථානයෙහි උත්පත්තිය ලැබුවේ කියන කාරණා යම රජතුමා සිහිපත් කරනවා. පින්වතුනි මෙහෙම සිහිපත් කරන විට මං ඉහතදී සඳහන් කළා වූ ආකාරයට එහි උත්පත්තිය ලැබුවා වූ ඇත්තන් තමන් සිද්ධ කළා වූ කුසල කර්මයන් සිහිපත් වුණොත් එයින් චුත වෙලා නැවතත් සුගතියෙහි උත්පත්තිය ලබනවා. සුගතියෙහි උත්පත්තිය ලබනවා. එම නිසා තමයි මේ පැන යම රජතුමා ඊ타ත්ම කාරුණිකව විමසල සිටින්නේ. ඊ타ත්ම කාරුණිකව විමසල සිටින්නේ. එහෙමත් නැතුණොත් යම රජ්ජුරුව යම රජතුමා ඒ පිළිබඳව මෙනෙහි කරවනව සමහර ඇත්තන්ට. මොකද ඊතරම්ම කරුණාවක් ඔහු පාන නිසාම සත්වයන් විඳින්නා වූ දුකෙහි ස්වභාවය පිළිබඳව මනා දැනීමක් යම රජතුමාට තිබෙන නිසා හැම මොහොතකදීම බලන්නේ එතනින් බේරලා සුගතියට එවන්නට. පින්වතුනි අට කතාව තුල සඳහන් වෙනවා මෙලෙස ප්‍රශ්න විසඳන විට දීඝජන්තු කියන එක් තැනැත්තෙක් තමන් සිද්ධ කළා වූ පින්කමක් පිළිබඳව සිහිපත් වෙලා සුමනගිරි වෙහෙරට පූජ කළා වූ වස්ත්‍රයක් පිළිබඳව
සිහිපත් වෙලා එකෙනෙහිම එතැනින් මිදිලා ස්වර්ගෙහි උත්පත්තිය ලැබුව කියන කාරණය සඳහන් වෙනවා. ඒ කාරණා සිහිපත් වෙන්නෙත් යම රජතුමා අර විදිහට ප්‍රශ්න විමසන විට. මේ ප්‍රශ්න විමසන විට ඒ අවස්ථාවන් වලදී තමන් සිද්ධ කලා වූ පින්කම් පිළිබඳව මතකයට නැගුණොත් ඔවුන් එතනින් මිදෙනවා. සමහර විට මේ ප්‍රශ්න පහම අසන විටත් සමහර ඇත්තෙකුට එබඳු දේවල් මතක් වෙන්නේ නැහැ. එම නිසා එයින් පසුව යම රජතුමා තුෂ්ණීම් භූත වෙනවා. තුෂ්ණීන් භූත වුණොත් එයින් පසුවට සිද්ධ කිරීමට හැකියාවක් නැහැ. කිසි දෙයක් සිද්ධ කිරීමට හැකියාවක් නැහැ. ඒ ඉපදුනා වූ සත්වය යම පල්ලන් විසින් ඇදගෙන යනවා අපාය වෙත. පින්වතුනි, අටකතාව තුලදී සඳහන් වෙනවා තවත් පුජ්‍යලයෙක් මේ විදිහටම ප්‍රශ්න කරන විටදී තමන්ගේ දරුවා පැවිදි වෙලා සිටින්නේ ඒ පැවිදි වූ දරුවාට සිද්ධ කළා වූ වස්ත්‍රයක් පිළිබඳව මතක් වෙනවා. ඒ මතක් වෙන්නේ අපායෙහි ගිනිදැල් නැගෙන්නා වූ ආකාරයේ ඇසිලා. මොකද අපාය දොරටුව සමීපෙහි තමයි මේ උත්පත්තිය ලැබලා දැන් සිටින්නේ. ඒ ගිනිදැල්වල වැදීම ඇසිලා තමන්ට මතක් වෙනවා තමන් පූජා කළා වූ වස්ත්‍රය පිළිබඳව. එම නිසා එය මතක් වෙලා ඔහුත් එතනින් මිදලා සුගතියේ උත්පත්තිය ලැබුව කියන කාරණය සඳහන් වෙනවා පින්වතුනි. ඒ වගේම තමයි තවත් ඇත්තෙක් තමන් මහා චෛත්‍යයට එහෙමත් නැත්නම් රුවන්වැලි මහා සෑයට මල් පූජා කරලා ඒ මල් පූජා කරපු පින යම රජතුමාටත් අනුමෝදන් කරලා තිබෙනවා. යම රජතුමා මෙහිදී සිහිපත් කරනවා, "ඇයි ඔබට මතක නැද්ද? ඔබ මහා චෛත්‍ය ළඟට ගිහිල්ලා දෑ සමන් පූජා කරලා සමන් මල් පූජා කරලා ඒ පින මටත් අනුමෝදන් කළා. ඔබට මතක නැද්ද?" ඒ කෙනෙහිම ඔහුට මතක් වෙනවා ඒ කළා වූ පින්කම පිළිබඳව. මොකද යම රජුරවන්ටත් පින් අනුමෝදන් කරලා තියෙනවා ඒ තැනැත්තා. ඒ මතක් වෙච්ච ගමම්ම ඔහු එතනින් මිදිලා සුගතියේ උත්පත්තිය ලැබුවාය කියලා සඳහන් වෙනවා. පින්වතුනි, මේ වර්තමාන කාලයේදීත් මෙබඳු අවස්ථාවන් පිළිබඳව අපේ ජීවිතයේහි අපට හඳුනා ගැනීමට ලැබිලා තිබෙනවා. මේ පින්වතුනුත් සමහර විට එබඳු ප්‍රවෘත්තීන් පිළිබඳව අසා ඇති. මීට වර්ෂ කිහිපයකට ඉහතදී ලංකාව තුලදී එබඳු කාරණා කිහිපයක් සිද්ධ වුණා. එකක් පිළිබඳව සිහිපත් කරන්නම්. ඒ තැනැත්තා මේ ස්ථානයම තමයි මේ කියන්නා වූ ආකාරයට මේ ස්ථානයම තමයි උත්පත්තිය ලැබලා තිබෙන්නේ. අපි වගේම මේ ජීවිතය ගත කරන විට ඔහු හදිසියේ හෘදයාබාධයකට පත් වෙනවා. රෝහල් ගත කරනවා. රෝහල් ගත කළාම වෛද්‍යවරු අවශ්‍ය ප්‍රතිකාර කරනවා. නමුත් මොහු ගිහිල්ලා මොහොතකට මේ අපායේ දොරටුව ළඟ පහළ වෙලා තිබෙනවා. ඒ ඔහු විසින්ම තමයි මේ කතාව ප්‍රකාශ කරලා තිබුණේ. එය ප්‍රවෘත්තියක් වශයෙන් පළ වුණා. මේ පින්වත්තුනුත් දකින්නට ඇති. එහෙම පහළ වුණාම අර විදිහටම ඔහුගෙනුත් ප්‍රශ්න කරලා තිබෙනවා. ඇත්තටම මේ පුජ්‍යලයා මේ ජීවිතය ගත කරන විට යහපත්ව ජීවත් වෙච්ච තැනැත්තෙක්. නමුත් ඔහුගේ පුරුද්දක් වශයෙන් සුරාපානය කරලා තිබෙනවා. සුරාපානය කරලා තිබෙනවා. තමන්ගේ බිරිඳට දරුවන්ට අවශ්‍ය යුතුයකම් ඒ පුජ්‍යලයා එලෙසම සිද්ධ කරලා තිබෙනවා. ඒ වගේම තමයි මේ හෘදයාබාධයට පත්වන්නා වූ අවස්ථාව වන විට ඒ පුජ්‍යලයා පන්සලක කටින පින්කමක් බාර අරගෙන කටයුතු සිද්ධ කරලා තිබෙනවා. නිරන්තරයෙන්ම සිහිපත් කරමින් ඉඳලා තිබෙන්නේ මේ කටින පින්කම පිළිබඳව. කටින පින්කම පිළිබඳව. එම නිසා මේ මුහුණ දීපු තැනැත්තාම මේ ප්‍රකාශ කරපු නිසාත් ඔහු සඳහන් කරන්නේ අර අවස්ථාවට පත් වුණා. ඔහුගෙන් විමසනවා අර විදිහට කරුණු කාරණා. ඔහුගෙන් විමසනවා, ඔබ කුමක් නිසාද මෙහෙට ආවේ? මොනවද කර කර හිටියේ? ඔබ සැලකුවාද?
ඔය විදිහට ප්‍රශ්න කීපයක්ම අහලා තිබෙනවා. මොහුට දකින්ට ලැබිලා තියෙනවා ගිනි දළු, ඒ වගේම ඈතට දොරවල් පිහිටලා තිබෙනවා. ඊටාම අධික රස්නයක් දැනෙනවා. ඒ වගේම මොහුට පෙර බොහෝ ඇත්තන්ගෙන් ප්‍රශ්න කරනවා. සමහර ඇත්තන් එයින් මිදෙනවා සහ සමහර ඇත්තන් ඇදගෙන යනවා. ඒ කරුණු කාරණාත් මේ තැනැත්ත දැකලා තිබෙනවා. මොහුගෙන් ප්‍රශ්න කරන විටම ප්‍රකාශ කරලා තිබෙන්නේ ඔබ ජීවිතය ගත කරන විට සුරාපානය සිද්ධ කළා නේද? මෙබඳු කාරණා සිද්ධ කළා නේද? මෙහෙම අහුවාම ඒ කාරණා මොකද හෘද සාක්ෂි මෙහිදී දෙන්නේ. ඒ කාරණා Tamanට ප්‍රතික්ෂේප කිරීමට හැකියාවක් නැහැ. හැබැයි මොහු එකපාරටම මතක් කරලා තිබෙනවා මම මේ පාර කටින පින්කම සිද්ධ කරන්නට ඉන්නේ. මට කොහොම හරි යන්නට ඕන. ඒ පින්කම සිද්ධ කරන්නටම ඕන. පින්වතුනි මේක මේ හුදු ප්‍රවෘත්තියක් නෙවෙයි සඳහන් වෙච්ච දෙයක්. ඒ පින්කම සිද්ධ කරන්නට ඕන කියන වචනය ප්‍රකාශ වෙලා තිබෙනවා. ඒ මොහොතෙහිම ඔහුට අවස්ථාව ලැබිලා තිබෙනවා එතනින් මිදිලා නැවතත් අර තමන් හිටියා වූ තැනට පහළ වෙන්න. ඒ වන විට ස්ප්‍රිතාලයක එහෙම ඇඳක් උඩක වෛද්‍යවරුන් ප්‍රතිකාර කරමින් තමයි දවසක් දෙකක් පමණ පහුවෙලා ඒ පුජ්‍යලයා ගත කරලා ඉඳලා තිබෙන්නේ. මොහුට කලා වූ කරමින් සිටියා වූ ඒ පින්කම පිළිබඳව මතකයේ නැගිච්ච ගමම්ම ඒ පින්කම පිළිබඳව අවදි වූ නිසාම එතනින් මිදිලා එන්නට හැකියාව ලැබිලා තිබෙනවා. හැබැයි එහිදී අවසන් වශයෙන් වචනයක් කියලා තිබෙනවා. ඔබ මේ පින්කම කරලා ඉහළ තැනකට යන්න ආයි මේ තැනට නම් එන්න බලාපොරොත්තු වෙන්නවත් එපාය කියන කාරණය යම රජ්ජුරුවන්ගෙන් ප්‍රකාශ වෙලා තිබෙනවා. මොකද මේවා සංසන්දනාත්මකව පින්වතුනි කල්පනා කරලා බලන විට අපට මේ කාරණා පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. එම නිසා වර්තමානයේ එබඳු අත්දැකීම් වලට පත්වෙච්ච සමහර ඇත්තන් පිළිබඳව නොයිකුත් ප්‍රවෘත්තීන් දකින්ට ලැබෙනවා. මේ අට කතා තුලත් සඳහන් වන්නේ එබඳු අත්දැකීම් ලැබිච්චා වූ ඇත්තන් පිළිබඳව. එම නිසා පින්වතුනි ඒ ස්වභාවය පිළිබඳව අපට ඒ ආකාරයෙන්ුත් මැනවින් අවබෝධ කර ගැනීමට හැකියාව තිබෙනවා. ඉතින් පින්වතුනි එලෙස යම රජතුමා විසින් ප්‍රශ්න කළාට පසුව ඔවුන්ට ඒ සඳහා දෙන්නට උත්තර නැති වුණොත් සිදුවෙන්නේ එතනින් යම පල්ලංගෙන් ලැබෙන්නා වූ දඬුවම් විඳින්නට. ඒ වාගේම තමයි යම රජ්ජුරුවෝ එහිදී ප්‍රකාශ කරනවා මේ කාරණා එකක්වත් වෙන කෙනෙක් විසින් කළා වූ දේවල් නෙවෙයි. ඒතම් පාපකම්මන් නේව මාතරා කතං. මේ පාප කර්මයන් මව විසින් සිද්ධ කළා වූ දෙයක් නෙවෙයි. මොකද එහෙම ප්‍රශ්න කරලා ඒ ඇත්තන්ට අවසානයේදී ප්‍රකාශ කරන්නේ යම රජතුමා එහෙමයි. මේ පාප කර්මයන් ඔබගේ මව විසින් කරපු එකක් නෙවෙයි. න පිතරා පියා විසින් කරපු එකකුත් නෙවෙයි. න බාතරා කතං න බගිනියා කතං. ඔබගේ සහෝදරය කරපු එහෙකුත් නෙවෙයි. ඒ වගේම ඔබගේ නැගණිය කරපු එහෙකුත් නෙවෙයි. ඒ වගේම ඔබගේ හිතමිත්‍රයන් විසින් කරපු එහෙකුත් නෙවෙයි. ඒ වගේම ඥාතීන් සහලේ ඥාතීන් විසින් කරපු එහෙකුත් නෙවෙයි. සමන බ්‍රාහ්මණේන කතං න සමන බ්‍රාහ්මණේන කතං මහාන බමුණන් විසින් කරපු එහෙකුත් නෙවෙයි. තමේව තස්ස විපාකං පටිසංවේදේති. මේ පාප කර්මයන් තයා වේතම් පාපකම්ම මේ පාප කර්මයන් ඔබ විසින්ම කරන ලද දේවල්. එම නිසා ඔබ විසින්ම තමයි මෙහි ප්‍රතිවිපාකයන් විඳින්නට ඕනේ කියන කාරණය එහිදී සිහිපත් වෙනවා. මොකද ඒ කළා වූ පාප කර්මයන් Taman විසින්මයි සිද්ධ කරලා තිබෙන්නේ. එම නිසා එහි දුක් විපාකයන් ඒ කළා වූ ඇත්තා විසින්ම තමයි විඳින්නට සිද්ධ වෙන්නේ. මෙහෙම ප්‍රකාශ කළාට පසුව පින්වතුනි ඔහුට මිදීමට හැකියාවක් නැත්තං යම රජතුමා එතනින් පසුව නිශ්ශබ්ද වෙනවා. මතක් වෙන්නේ නැත්තං
ඒ කියන්නේ ඔහුගේ සිද්ධ කරලා තිබෙන්නා වූ අකුසල් ස්වභාවය තරම්ම බලවත්. ඉන් අනතුරුව යමපල්ලන් විසින් පින්වතුනි ඒ අපායට රැගෙන යනවාය කියන කාරණය මෙහිදී පැහැදිලි වෙනවා. පැහැදිලි කරනවා. ඒ වගේම තමයි මේ අපාය කියන කාරණය සඳහන් වෙනවා දේශනාවේ පින්වතුනි. ආය කියන්නේ සැපයට නමක්. ආය සැපයට නමක් න ආය අපාය. ඒ කියන්නේ සැපයෙන් තොර වූ තැනට තමයි අපාය කියලා සඳහන් වෙන්නේ. ඒ වගේම තමයි මේ නරකයේ එහෙමත් නැත්නම් නිරේහි ස්වභාවය තමයි කිසිම සැපතක් එහි දකින්ට ලැබෙන්නේ නැහැ. කිසිම සැපතක් නැති නිසා එතන හඳුන්වනවා නිරය කියන අර්ථයෙන්. ඒ වගේම තමයි පින්වතුනි අවීචිය සඳහන් වෙන්නේ එහි කාරණා කිහිපයක් නිසා පිරී පවතිනවා. එකක් තමයි දුකින් පිරී පවතිනවා. ඒ වගේම තමයි සත්වයන්ගෙන් අතොරක් නැතුව පිරී පවතිනවා. ඒ වගේම තමයි ඒ තුල ගින්දරින් අතොරක් නැතුව පිරී පවතිනවා. එම නිසා දුකෙන් යුක්ත ඒ වගේම සත්වයන්ගෙන් යුක්ත ගිනිදැල් වලින් යුක්ත තැනක් වශයෙන් මේ අවීචිය සඳහන් වෙනවා. එම නිසා එහිදිත් එතරම්ම වූ දුක්ඛ ස්වභාවයකට මේ නිරයට වැටෙන සත්වයන්ට මුණ පහන්නට සිද්ධ වෙනවාය කියන කාරණය පින්වතුනි දේශනාවෙහි සඳහන් වෙනවා. මේ විදිහට කරුණු කාරණා බොහෝමයක්ම මේ සූත්‍ර දේශනාවෙහි සඳහන් වෙනවා. ඉතාමත් කෙටියෙන් සඳහන් කරමින් ධර්ම දේශනාව සමාප්ත කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉන් පසුව අර අපායට ඇදගෙන යන්නා වූ සත්වයන්ට දෙන්නා වූ වදයන් පිළිබඳව පින්වතුනි සඳහන් කරනවා. ඉස්සෙල්ලාම යම රජු නිශ්ශබ්ද වූාට පසුව නිරය පාලකයන් ඔවුන්ව ඇදගෙන ගිහිල්ලා ඔවුන්ට පංචවිධ බන්ධනය සිද්ධ කරනවා. මේ පංචවිධ බන්ධනය කියන්නේ පින්වතුනි ඒ අරගෙන යන්නා වූ සත්වයා ඊ타මත්ම රත් වෙච්ච එය ගිනිගෙන දැවෙන යකඩ තහඩුවකට දමලා ඔහුට උල් ගහනවා. අතට උල් ගහනවා. ඒ වගේම අනිත් අතට උල් ගහනවා. අත් දෙකටම උල් ගහනවා. ඒ වගේම දකුණු පාදයට වම් පාදයට උල් ගහනවා. ඒ වගේම පපුවට උල් ගහනවා. ඒ උලුත් පින්වතුනි ගිනිගෙන දැවෙන උල්. මෙබඳු උල් පහකින් ඒ සත්වයා හිල් කරලා ඒ පොළව තුල හයි කරනවායි කියන කාරණය මෙහිදී සඳහන් වෙනවා. ඒ දුක පිළිබඳව ඔබට මට මනවින් සිතන්නට හැකියාව තිබෙනවා. අපට මෙහිදී පොඩි හෝ දෙයක් සිදු වුණොත් මොනතරම් ඒ තුල විඳීමක් දුක්ඛයක් තිබෙනවාද කියන කාරණය අවබෝධ කරගන්නට හැකියාව තිබෙනවා. එම නිසා පින්වතුනි එබඳු තැනක උත්පත්තිය ලැබලා නොපෙනෙන්නා වූ කාල සීමාවක්, ඒ කියන්නේ අපට හිතා ගන්නටවත් බැරි වූ කාල සීමාවක මේ දුක්ඛයන් විඳින්නට සිද්ධ වෙනවා. පින්වතුනි එතනිනුත් මේක නවතින්නේ නැහැ. කල්ප ගණනක් වෙන්නට පුළුවන්. සමහර විට සියවස් දහසක් එයින් එහා වෙන්නට පුළුවන්. සමහරට නොපෙනෙන කාලයක් වෙන්නට පුළුවන්. මේ විදිහට එහි දුක්ඛයන් විඳින්නට වෙනවාය කියන එක ලෞතුරු බුදුහාමුදුරුවෝ පින්වතුනි දේශනා කරන මං ඉහතදී සඳහන් කළේ ඒකයි. ඒ දේශනාව ලෞතුරු බුදුහාමුදුරුවෝමයි දේශනා කරන්නේ. උන්වහන්සේමයි සඳහන් කරන්නේ මේක සංකල්පයක් නෙවෙයි, මගේ නුවණින් දැකලා දැනගෙන විමසලා ප්‍රත්‍යක්ෂ වශයෙන්ම තමයි මේ දේශනාව සිද්ධ කරන්නේ කියලා වික්ෂූන් වහන්සේලාට පැහැදිලි කළා එදා පින්වතුනි. එම නිසා උන්වහන්සේ ඒ සිද්ධ කළා වූ දේශනය පිළිබඳව අපි නිරන්තරයෙන්ම මෙනෙහි කළ යුතුමයි. මොකද මෙය සංකල්පයක් නොවේ. උන්වහන්සේගේ බුද්ධ විෂයට විෂය වෙච්චම විෂයක් වශයෙන් තමයි මෙය සඳහන් කරන්නට අවශ්‍ය වෙන්නේ. මොකද බුදුහාමුදුරුවෝම දේශනා කරපු දේශනයක් නිසා උන්වහන්සේගේ ඒ බුද්ධ විෂයට
විෂය තුල දැකලා දැනගෙන උන්වහන්සේ දේශනා කරපු නිසා පින්වතුනි, එම නිසා ඒ පිළිබඳව අප මං ඉහතදී සඳහන් කළේ ඒකයි, නිරන්තරයෙන්ම විමසිය යුතුයි කියන කාරණේ. ඉන් පසුව අර විදිහට හුළුවලින් ඇනලා වර්ෂ ගණනක් පින්වතුනි ඒ අපාය තුලදී අර සත්වයන්ට දුක් වින්දනය කිරීමට සිද්ධ වෙනවා, වදදීම් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි එපමණකිනුත් නවතින්නේ නැහැ. ඒ අපාය තුලදී ඒ උල් ගසල තිබෙද්දි සමහර යමපල්ලන් ඇවිදිල්ලා කෙටේරි අරගෙන ඔවුන් කෑලි කෑලි වලට කපලා දානවා. ඒ වගේම තමයි තවත් යමපල්ලන් විසින් වෑයවල් ගෙනල්ලා සිරස් අතට තියලා ඔවුන්ව රැහැගෙන යනවා. එතකොට මේ රැහීමත් වර්ෂ ගණනාවක්ම සිද්ධ වෙනවා. 60 දක්වාම රැහීම සිද්ධ වෙනවා. හැබැයි මෙහි ස්වභාවය තමයි ඕපපාතිකව ඒ උත්පත්තීන් සිද්ධ වෙන නිසා ඒ සියුම් ශරීරය විනාශ වෙලා යන විට නැවත නැවතත් ඒව ඇති වෙනවා. ඒ ඇතිවීම තුළ නැවත නැවතත් කර්මය ඉවර වෙනකම්ම අර විපාකයන් වින්දනය කිරීමට සිද්ධ වෙනවාය කියලා මෙහි සඳහන් වෙනවා පින්වතුනි. ඒ වගේම එලෙස වෑයෙන් රැහීම සිද්ධ කරනවා. එයත් අකුසලය නිමාවනකම් එහිදී ඒ දුක විඳින්නට යෙදෙනවා. ඒ වගේම තමයි පින්වතුනි නිරේහි කර්මානු රූපව මේ සිටින්නා වූ ඇත්තන්ට දඬුවම් විඳීමට කර්මානු රූපව රත පහළ වෙනවා. ඒ රත වල බැඳලා ඇදගෙන යනවා මේ ඇත්තන්ව. ඒ වගේම තමයි එහෙම යන විට ඒ රතවලට වැදිලා යට වෙලා ඒ රෝද වලින් ශරීර තනින් බිඳිලා සිඳිලා යන විදිය සඳහන් වෙනවා. හැබැයි ඒ කරත්වල තිබෙන්නේ අර වගේ ගිනිගෙන දැවෙන රෝද. ඒ රෝදවලට හසු වෙලා විනාශ වෙලා යනවා. එබඳු දුක්ඛයකටත් ඒ ඇත්තන් නිරේගත වෙච්ච ඇත්තන්ට මුහුණ දෙන්නට සිද්ධ වෙනවාය කියන කාරණය පින්වතුනි මෙහි සඳහන් වෙනවා. ඒ වගේම තමයි එතනිනුත් නවතින්නේ නැහැ. මෙහෙම කාලයක් ගත වෙන විට අඟුරු පර්වතයකට නගවනව වුන්ව. අඟුරු වලින් යුක්ත පිච්චෙන ඊ타ත්ම දැඩි රස්නයක් තිබෙන ස්ථානයකට කන්දකට මේ ඇත්තන්ව යොමු කරනවා. ඒ තුලට යොමු කළාට පසු පින්වතුනි එයින් බේරීමට මොවුන් ඒ කන්දෙන් පනිනවා. හැබැයි පින්වතුනි පනින්නේ තවත් නිරයකට. ඒ නිරය සඳහන් වෙන්නේ ගූත නිරය කියන නාමයෙන්. පින්වතුනි ඒ ගූත නිරය කියන්නේත් අසූචි වලින් සමන්විත එබඳු ගඳකින් යුක්ත තැනක්. ඒ වගේම තමයි එහි ස්වභාවය නම් විශාල පණුවන් ඉන්නවා. සඳහන් වෙන්නේ හරියට ඇත් කුඹක් තරම් විශාලයි කියලා ඔවුන්. හැබැයි ඔවුන්ගේ මුව ඊ타ත්ම තියුණුයි. ඒ මුවෙන් ඒ තියුණු ඉදිකටු වන් මුව උපයෝගී කරගෙන හම සිඳිනවා. ඇත්තන්ගේ හම සිඳිනවා. හම සිඳලා ඔවුන්ගේ මස් සිඳිනවා. මස් සිඳලා ඇට සිඳිනවා. ඇට සිඳලා ඇට මිදුළු සිඳිනවා. මේ සඳහන් වෙන්නේ දේශනාවේ පින්වතුනි. ඒ විදිහට ඒ පණුවන් විසින් නිරන්තරයෙන්ම ඔවුන් දුක්ඛ ස්වභාවයට පත් කරනවාය කියන කාරණය සඳහන් වෙනවා. හිතලා බලමු මොනතරම් දුකක් එබඳු සත්වයෙකුට විඳින්නට සිදු වෙනවාද. දවසකින් දෙකකින් ඒ නිමා වෙන්නේ නැහැ. වර්ෂ දසදහස් ගණනක් වෙන්නට පුළුවන්. කල්ප ගණනක් වෙන්නට පුළුවන්. ඒ දුක ඒ ස්වභාවයෙන් යුක්තව විඳින්නට වෙනවා. එම නිසා පින්වතුනි ගූත නරකයේහි ස්වභාවය ලෞතර බුදුහාමුදුරුවෝ මේ සූත්‍ර දේශනාව තුලදී ඒ ආකාරයෙන් විස්තර කරනවා.
ඒ වගේම ගූත නිරයට සමාන්තරව තියෙන උණු අලු නිරය කියලා එකක්. එයින් පසුව වැටෙන්නේ උණු අලු නිරයට. එහිත් අප්‍රමාණ වූ දුක් විඳින්නට සිද්ධ වන බව මේ සූත්‍ර දේශනාවෙහි සඳහන් වෙනවා. ඒ වගේම ඒ තුලින් පසුව කුක්කුල නිරයට වැටෙනවා. එයට සමාන්තරව තිබෙනවා හිඹුල් වනය කියලා එකක්. ඔබ දන්නවා අපි සඳහන් කරනවා ඉඹුල් වනය කියන එක මේ පින්වතුන්ටත් මතක ඇති විහාරවල කටුගස් විශාල වූ ඉඹුල් කටුගස් ඇඳලා තිබෙනවා. එය සඳහන් වෙන්නේ යොදුන් 18ක් පමණ උසයි කියලා. ඒ වගේම තමයි ඊ타ත්ම උල් වූ කටු වලින් යුක්තයි. අර විදිහට දුක් විඳින සත්වයන් ඒ අපායෙන් අපායට වැටිලා මේ අපායට වැටුණට පසුව යමපල්ලන් ඔවුන් ඒවයි එම ගස්වල නග්ගවල නගිනකන් ඉදලා ඇදලා ගන්නවායි කියන කාරණය සඳහන් වෙනවා. හිතලා බලමු එහෙම නැගලා ඇදලා ගන්න විට මොනතරම් දුකකට එම සත්වයන් පත්වනවා ඇද්ද? ඒ ස්වභාවය තමයි ඒ සඳහන් වෙන්නේ. ඒ අපායෙහි ස්වභාවය පිළිබඳව හිඹුල් වනය. එම නිසා පින්වතුනි එතනිනුත් ඒ කර්ම කරපු ඇත්තන් නවතින්නේ නැහැ. කර්මය ෂය වෙලා නැත්තම් තව තවත් ඒ අපාදුක් වලට යොමු වෙමින් එහිම ගත කරන කාරණා පිළිබඳව තමයි මෙහිදී සඳහන් වෙන්නේ. ඒ වගේම ඒ හිඹුල් වනයෙන් අනතුරුව පින්වතුනි ඔවුන් කාලයක් ගිහිල්ලා එහි කාලයක් ඒ දුක විඳලා ඊට පසුව අසිපත්‍ර කියන අපායට ඒ වනයට වැටෙනවා. අසිපත්‍ර වනය කියන අපායට වැටෙනවා. එහි ස්වභාවය දැක්වෙන්නේ ඊ타ත්ම තියුණු කඩු හා සමානයි. ඒ කැලේ තිබෙනා වූ ගස්වල පත්‍ර මේ ඇත්තන් ඊ타ත්ම වේගෙන් දුවගෙන යනවා. දුවගෙන යන විට ඔවුන්ගේ ශරීරය හැම තැනම කැපීම් වලට ලක් වෙනවා. මොකද කැලය තුළ තිබෙන්නේ කඩු හා සමාන පත්‍රයන්. ඒ නිසාම ඔවුන්ගේ ශරීර හැම තැනින්ම කැපීම් වලට ලක් වෙලා අපරිමාණ වූ දුකකට ඔවුන් පත්වෙනවාය කියන කාරණය මෙහිදී සඳහන් වෙනවා. ඒ වගේම එහිත් අප්‍රමාණ වූ දුකක් අනුභව කරලා ඉන් පසුව ඔවුන් දුවගෙන යන්නේ පින්වතුනි වේතරණී කියන නදියට. මොකද මේ වනයෙන් දුවගෙන යන විට ඈත දකින්නවා ජලය ගලාගෙන යන නදියක්. ඉතින් මොවුන් කල්පනා කරනවා වර්ෂ ගණනාවකදී වතුරක් දැකලා නැහැ. ඒ වගේම තමයි පිපාසයෙන් ඉන්නේ. යමක් කුසට ලැබිලා නැහැ. ඒ නිසාම මොවුන් දුවගෙන යනවා මෙයින් වතුර හරි පානය කරලා සැනසෙන්නට පුළුවන් කියලා. පින්වතුනි එහෙට ගිහිල්ලා වැටුනහම ඊට වඩා දුකක් විඳින්නට වෙනවා. සඳහන් වෙන්නේ හරියට ගිනිගෙන දැවෙන ජලය තිබෙන ඒ ජලය ලුණුත් එක්ක මිශ්‍ර වුණු ආකාරයෙන් තමයි ඒ ජලය ගසාගෙන යන්නේ. ඊ타ත්ම උෂ්ණාධිකයි. එතකොට අර විදිහට ඇඟ කැපිච්ච කෙනෙක් තුවාල වුණු කෙනෙක් එබඳු තැනකට වැටෙනාම තවත් මොනතරම් අපහසුතාවයකට පත්වෙනවා ඇද්ද? මේ කාරණය පිළිබඳව එහිදී සඳහන් වෙනවා පින්වත්තුනි ඒ වේතරණී නදිය පිළිබඳව. එම නිසා එබඳු දුකක් බොහෝ කාලයක් ඒ කියන්නේ අකුසලය අවසන් වනකම්ම එහිදී වින්දනය කිරීමට සිද්ධ වෙනවා. පින්වත්තුනි බඩගිනි පිපාසයි කියලා කිව්වට එහිදී කිසිදු සැනසීමක් ඔවුන්ට ලැබෙන්නේම නැහැ. කිසිම සැනසීමක් ලැබෙන්නේම නැහැ. ඒ වගේම තමයි මේ තැන්වලට පත් වුණාට පසුව යම පල්ලන් විසින් අල්ලගෙන ඔවුන්ගෙන් විමසනවා ඔබට අවශ්‍ය මොනවද ඕන? ඔවුන් කියනවා අපිට පිපාසයි. පිපාසය ඊ타ත්ම අධිකයි. ඒ වගේම බඩගිනි එහෙම සඳහන් කළාම යම පල්ලන් සිද්ධ කරන්නේ කුමක්ද? යකඩ දඬු අරගෙන ඒ කටවල් පළල් කරමින් ඔවුන්ට ඊ타ත්ම රත් වෙච්ච අයෝ ගුලි මුව තුලට දානවාය කියන කාරණේ. එම ගුලි
කට පුච්චගෙන දිව පුච්චගෙන ඒ වගේම උගුර පුච්චගෙන ශරීරයේ අනිත් කොටස් පුච්චගෙන අදෝ මාර්ගයෙන් පහළ වෙනවාය කියන කාරණය සඳහන් වෙනවා. ඒ වගේම ඉන් අනතුරුවත් ඇහුවාම පිපාසයි කිව්වහම ලෝදියේ ආකාරයටම කට ඇරලා ඒ ශරීරයට ඔහුට බොන්නට සලස්සනවාය. ඒ දුකම නැවත නැවතත් විඳින්නට සිද්ධ වෙනවාය කියන කාරණය පින්වතුනි මෙහිදී සඳහන් වෙනවා. එම නිසා මේ විදිහට දේවදූත සූත්‍රය තුලදී අපායන් පිළිබඳව අපායෙහි තිබෙන්නා වූ ලක්ෂණයන් පිළිබඳව බොහෝ කරුණු කාරණා පින්වතුනි සඳහන් වෙනවා. මොකද මේ මහා නිරය පිළිබඳව සඳහන් වන තැනදිත් සඳහන් වෙන්න පින්වතුනි යොදුන් 100ක් පළලයි දිගයි ඒවාගේම යොදුන් 9ක් මේ බිත්ති ගණකමයි මේ තුළ ගිනිදලු නිරන්තරයෙන්ම නැගෙනවා. ඒ අතින් මේ අතටත් මේ අතින් ඒ අතටත් ගමන් කරනවා. මේ ගිනිදලු වලට ඒ සත්වයන් නිරන්තරයෙන්ම පිච්චෙනවා සමපිච්චෙනවා. ඒවාගේම ශරීරයේ සියලූම කොටස් පිච්චෙනවා. නහර ඇට දක්වාම පිච්චිලා ඔවුන් ඒ ශරීරයෙහි ඉතුරුවෙන්න වූ ඇටකටු ගිනියම් ස්වභාවයට පත්වෙනවාය කියලා සඳහන් වෙනවා. ඒවාගේම තමයි එහිදිත් ඒ විඳින්නා වූ දුක පිළිබඳව අපට සිතන්ටත් හැකියාවක් නැහැ. ඒ කාලය පිළිබඳවත් අපට සිතන්නට හැකියාවක් නැහැ. එපමණ වූ දීර්ඝ කාලයක් සමහර විට අර අවීචි නරකයෙහි වැටිච්චා වූ ඇත්තන්ට දුක් විඳින්නට සිද්ධ වෙනවා. අදටත් බුද්ධ කාලීනව සිටි සමහර ඇත්තන් එම අවීචි නරකවල පහළ වෙලා පින්වතුනි මේ ආකාරයට දුක්ඛ දෝමනස්යන් වින්දනය කරනවා. ඒ පිළිබඳව ඔබට මට මන අවබෝධයක් තිබෙනවා. මොකද මාගන්ධියත් එබඳු ඇත්තියක්. ඒ වගේම තමයි දෙව්දත් තෙරුන් වහන්සේත් එබඳු තැනැත්තෙක් අවීචි මහා නරකයෙහි අද දක්වාම එබඳු ආකාරයට දුක් විඳිමින් සිටිනවායි කියන කාරණය අපි දන්නවා. ඒ වගේම එබඳු ඇත්තන් පංචානන්තරීය පාපකර්ම කරපු නිසාම බුද්ධාන්තරයක් පමණ කල්ප ගණනක් වෙන්න පුළුවන් බුද්ධාන්තරයක් මේ අවීචයේ අතිශය දුක් විඳිනවායි කියන කාරණය සඳහන් වෙනවා. පින්වතුනි අට කතාවේ සඳහන් කරන්නා වූ ආකාරයට එබඳු ඇත්තන් දෙව්දත් තෙරුන් වහන්සේ මේ අවීචයෙහි සිටින්නේ කකුල් දෙක යට තිබෙන්නා වූ අර යකඩ තට්ටුවට හයි වෙලා ඒ වගේම හිස උඩ තට්ටුවට හයි වෙලා යොදුන් ගණනක් මේ ශරීරයේ දිගයි. ඒ වගේම තමයි උල් 6ක් 6 පළකින් ශරීරයේ කිඳාගෙන ගිහිල්ලා බිත්තිවලට හයි වෙලා එබඳු ආකාරයට තමයි අවීචි මහා නරකයෙහි දෙව්දත් තෙරුන් වහන්සේ අද දක්වාම සිටින්නේ කියන කාරණය මේ අට කතාව තුලදී පින්වතුනි පැහැදිලි වෙනවා. එම නිසා බුදුරදුන්ට අපවාද කළ විශේෂයෙන්ම ලේසොලවපු අපවාද කරපු ආර්යයන්ට අපවාද කරපු ඇත්තන්ට හිමිවෙන්නා වූ ස්වභාවයන් පිළිබඳව තමයි මේ ආකාරයෙන් කරුණු කාරණා සිහිපත් කරලා තිබෙන්නේ. ඒ මුලදිත් මම සඳහන් කළා මනෝ මනක් දුස්චරිත ඒ වගේම වාචසික දුස්චරිත ඒ වගේම කායික දුස්චරිත සිද්ධ කරාපු ඇත්තන්ට මේ ආකාරයට මෙබඳු ස්ථානවල පහළ වෙන්නට හැකියාව තිබෙන බව මෙහිදී පැහැදිලි කරනවා. එම නිසා පින්වතුනි මේ සූත්‍ර දේශනාව මං ඉහතදී සඳහන් කළේ ලෞතර බුදුහාමුදුරෝ දේශනා කළේම උන්වහන්සේගේ ප්‍රත්‍යක්ෂ ඥානයෙන් යුක්තව දැන දැක විමසල දේශනා කරපු දේශනාවක් වශයෙන්. එම නිසයි මා මුලිනුත් සඳහන් කළේ අප නිරන්තරයෙන්ම සිහිපත් කළ යුතු මෙනෙහි කළ යුතු සූත්‍ර දේශනාවක්. එවිට සසර පිළිබඳව එවාගේම සත්වයා සසරෙහි විඳින්නා වූ දුක්ඛයන් පිළිබඳව අපට මන අවබෝධයක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. එවාගේම පින්වතුනි මේ දුක්ඛයන් පිළිබඳව යම රජතුමා දැකලා යම රජතුමා ප්‍රාර්ථනාවක් සිද්ධ කරනවා. ඒ ස්ථානයේ ඉඳලා යම රජතුමා කියන්නේ
මේ සත්වයෝ විඳින්නා වූ දුක පැහැදිලිවම අවබෝධ කරගන්ට හැකියාව තිබෙනවා. ඔවුන් අපරිමිත වූ දුකකට පත්වෙලායි සිටින්නේ එබඳු දුකක් විඳිනවා. එම නිසා ලොවතුරු බුදුන් කෙනෙක් හමුවෙහි මට දැකලා උන්වහන්සේගෙන් ධර්මය අහලා විමසලා ඒ ශාසනයක් තුලදී නිවන් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනය ඒ යම රජතුමා නිරන්තරයෙන්ම සිද්ධ කරනවාය කියන කාරණයක් මේ සූත්‍ර දේශනාවෙහි සඳහන් වෙනවා. ඔහුගේ ප්‍රාර්ථනය තිබෙන්නේම මේ සත්වයන් පත්වන්නා වූ දුක දැකලා ඒ පිළිබඳව මෙනෙහි කරලා ඔහු ප්‍රාර්ථනා කරන්නේ කුමක්ද? මේ සසර දුකින් මිදිලා ලෝතුරු බුදුපියාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරලා මේ සසර දුකින් මිදේවා බුදු කෙනෙක් හමුවෙහි ඒ උත්පත්තිය වේවා කියන ප්‍රාර්ථනය මුළු ඒ යම රජවරු විසින් යම රජතුමා විසින් සිද්ධ කරන්නේ. එම නිසා පින්වතුනි මේ මොහොතෙහි අපට මේ පිළිබඳව යම් අවබෝධයක් ලැබෙන්නට ඇති. ඒවාගේම තමයි ඔබ මේ පිළිබඳව මින් පෙරත් බොහෝ වශයෙන් කරුණු කාරණා විමසල ඇති, දැනගෙන ඇති. එවාගේම මේ සූත්‍ර දේශනා බොහෝ අවස්ථාවලදී ශ්‍රවණය කරන්නටත් අවස්ථාව තිබෙනවා. නමුත් නිරන්තරයෙන්ම සිහි කළ යුතු දේශනාවක් වශයෙන් තමයි පින්වතුනි මේ සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ. ඒ තුල මං ඉහතදී සඳහන් කළේ ඒකයි, අපගේ ජීවිතය නියමාකාර විදිහට සකස් කරගන්නට මේ ලද අවස්ථාවෙන් උපරිම ප්‍රතිඵලයන් ලබා ගන්නට අපට හැකියාව තිබෙනවා. මොකද ලැබිලා තිබෙන්නේ ක්ෂණ සම්පත්තියක්. ඒ ක්ෂණ සම්පත්තිය තුල අප නිරන්තරයෙන්ම පින් දහම් සිද්ධ කළ යුතුයි, පින් වැඩිය යුතුමයි. සංසාරික ජීවිතයත් එක්ක බලන විට මේ අප ලබලා තිබෙනා වූ අවස්ථාව ඉතාමත්ම දුර්ලභව ලබන්නා වූ අවස්ථාවක්. බුදුහාමුදුරන්ගේ ධර්මයේ වැඩ සිටිනවා. ඒ වාගේම ධර්මානුකූලව ජීවත් වෙන්නට හැකියාව තිබෙනවා. ධර්මයේ පිළිබඳව තේරුම් ගන්නට හැකියාව තිබෙනවා. ඒ වාගේම ඒ පිළිබඳව මෙනෙහි කරමින් මේ ලැබුවා වූ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන අප මේ සාංශාරික විමුක්තියමයි සාක්ෂාත් කරගත යුතු වන්නේ කියන කාරණය මේ මොහොතේදී සිහිපත් කරනවා. ඒ නිසා පින්වතුනි දැන් අදහස් කරගන්න මෙතෙක් වේලා මේ සූත්‍රය පිළිබඳව කරුණු කාරණා තමයි පැහැදිලි කරන්නට යෙදුනි. මෙහි තව තවත් කරුණු කාරණා විමසලා ඔබට දැනගන්නට හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි තවත් අපාය පිළිබඳව කරුණු කාරණා ඔබට තේරුම් ගන්නට හැකියාව තිබෙනවා. මිනි මහා ජාතකය නිමි මහා ජාතකය තුලින් ඒ නිමි මහා ජාතකය තුලත් අපාය පිළිබඳව ඒ නිමි රජතුමා දැකලා කරන්නා වූ විස්තරයක් පිළිබඳව තිබෙනවා. නිමි රජතුමා ඒ තැනට ගිහිල්ලා දකිනවා මේ ස්වභාවයන් පිළිබඳව. කෙසේ හෝ එහිදිත් මේ අපායෙහි ස්වභාවය පිළිබඳව බොහෝ කරුණු කාරණා විස්තර වෙනවා. ඔබට තව තවත් කරුණු කාරණා පැහැදිලි කරගන්නට හැකියාව තිබෙනවා එම ජාතක කතාවත් කියවා බැලීම තුළ. එම නිසා පින්වත්තුනි මේ කරුණු කාරණා සිහිපත් කරන ගමන් අප සියලු දෙනාම නිරන්තරයෙන්ම ධර්මයෙහි හැසිරිලා ධර්මානුකූලව ජීවිතය ගත කරමින් මෙලව අභිවෘද්ධිය, පරලොව සුගතිය, ඒවාගේම වහවහ උතුම් වූ නිර්වාණ සම්පත්තියයි සාක්ෂාත් කරගත යුතු වන්නේ. එම නිසා දැන් අදහස් කරගන්න මේ මොහොත වන විට අපි ධර්මය පිළිබඳව විමසුවා, මෙනෙහි කළා, කරුණු කාරණාවන් සිහිපත් කළා, තව තවත් අවබෝධ කරගන්නට ඇති අසා දැනගත්ත කාරණා ඔබ තව තවත් සිතින් මෙනෙහි කරන්නට ඇති. ඒවාගේම මේ පිළිබඳව ඔබට අවබෝධයක් ලැබෙන්නට ඇති. සසරෙහි ස්වභාවය පිළිබඳව, සත්වයා සසරෙහි විඳින්නා වූ දුක්ඛයන් පිළිබඳව. එවැනිසා පින්වතුනි ඒ තුල මටද ඔබටද මෙහි පින් බොහෝ වශයෙන් රැස් වෙනවා. මා විසින් දේශිත
පින මට රැස් වෙන අතර ඔබ විසින් ශ්‍රවණිත සහ එය මෙනෙහි කිරීමේ පින ඔබට අයත් වෙනවා. එනිසා මෙය තමයි අපට ලෝකයේ සිද්ධ කරන්නට පුළුවන් ඉහළම දායාදයන්. ධර්මයේ දේශනය කිරීමත් ධර්මය ශ්‍රවණය කිරීමත් පින්වතුනි ලෝකයේ තිබෙන්නා වූ ඉහළම පින්කම් වශයෙන් තමයි දේශනාවේ සඳහන් වෙන්නේ. එම නිසා මේ මොහොතෙහිදී මෙලෙස රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය ශක්තියින් අපි අනුමෝදන් කළ යුත්තන්ට අනුමෝදන් කරමු. මූලිකවම මේ ස්ථානවලට අධිග්‍රහිත ඉෂ්ඨකාමී දේවතාවුන් වහන්සේලා ප්‍රධාන කොට ඔබට අපට හිතකාමී ඉෂ්ඨකාමී අල්පේසාක්‍ය මහේසාක්‍ය සම්‍යක් දෘෂ්ටික ශාසන මාමක දෙවිදේවතාවුන් වහන්සේලාට පින් අනුමෝදන් කරනවා. දෙවියෝ මෙම පින් අනුමෝදන් වෙත්වා දිව්‍යන්ගේ දිවිසුරු වඩා වර්ධනය කර ගනිත්වා අවසන උතුම් වූ නිර්වාණ සම්පත්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා අපි සාදු සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. ඒ වාගේ කරගත්තා වූ